මේ පාඩමේදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීම. ඒ වගේම ලුයිස් ව්‍යුහවල දී ඇති නිශ්චිත පරමාණුවක් වටා VSEPR ඒකක සංඛ්‍යාව, ඒ වගේම VSEPR ඒකකවල අවකාශ ව්‍යාප්තිය, ඒ වගේම ඒ පරමාණු වටා බන්ධන ව්‍යාප්තිය. මෙන්න මේ කරුණු ගැන තමයි මේ අභ්‍යාසයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගිය පාඩමේදීත් අපි සාකච්ඡා කළේ මේ ආකාරයෙන්ම අභ්‍යාස කීපයක්. අද බලමු මෙතෙන් සිට. SF3N අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය SF3N. ඔබ දන්නවා සල්ෆර් ආවර්ත වර්ගයේ 16 වන කාණ්ඩේ. ඒ නිසා සල්ෆරෙහි සනුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 6ටම පුළුවන් බන්ධන 6ක් හදන්න. සනුජතා කවචයේ පිරී තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 18යි. ඒ නිසා සල්ෆර් වලට පුළුවන් සනුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ම බන්ධන 6ක් හදලා ඉලෙක්ට්‍රෝන 12ක් දක්වා වැඩි වෙනවා. දැන් බලන්න F කෙලවර පරමාණු. F වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තිබුණා. 7 8 වෙන්න එක බන්ධනයක් හැදුනම ප්‍රමාණවත්. අෂ්ටකය සම්පූර්ණ F වල. නාරිජන් ආර්ථගේ 15 වන කාණ්ඩයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේ 5 ස්ථායීතාවටපත් වෙන 5 8 දක්වා වැඩි වෙන්න සහසනුජ බන්ධන 3ක් හදන්න ඕන. මේ ආකාරයට N අෂ්ටකය සම්පූර්ණ කරගන්න. ෆ්ලෝරින් අෂ්ටකය සම්පූර්ණ කරගන්න. S වඩා බන්ධන 6ක් තියෙනවා. 3යි මෙතන 3යි 6යි. අෂ්ටකය සම්පූර්ණ වීමක් නැහැ. එතන S වඩා බන්ධන 6ක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා. දැන් අපි වඩාත් විස්තරයි ලුයිස් ව්‍යුහ නිර්මාණය කරා. F වටා ඉලෙක්ට්‍රෝන 7න් එකක් බන්ධන ඉතිරි ඉලෙක්ට්‍රෝන 6. යුගල් 3යි. මෙතනත් යුගල් 3යි. මෙතනත් යුගල් 3යි. නාරිජන් වල ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන ඉතුරු යුගලය. S වඩා ඉලෙක්ට්‍රෝන 6ම බන්ධන හදලා. මේ තමයි ස්ථායී ලුයිස් ව්‍යුහය. නැවත බලන්න. F 17 වෙනි කාණ්ඩේ. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. 8ක් වෙන එක බන්ධනයක් හැදුනම ඇති. එක බන්ධනයක් හැදුනම ප්‍රමාණවත් අෂ්ටකය සම්පූර්ණ වෙනවා. ෆ්ලෝරින් වඩා තියෙන ඉලෙක්ට්‍රෝන 7න් එකක් බන්ධනය සෑදීමට සහභාගී වෙනවා. ඉතිරි ඉලෙක්ට්‍රෝන 6 යුගල් 3ක්. යුගල් 3ක් යුගල් 3ක්. n වඩා 5ක් තියෙනවා. 5න් 8 වෙන්න බන්ධන 3ක් හදනවා. ඉතිරි යුග්මය මේ තමයි SF3N සඳහා වඩාත් ස්ථායී ලුයිස් ව්‍යුහය. බලන්න. කාබන් සබ් ඔක්සයිඩ් C3O2 අණුව සඳහා වඩාත්ම ස්ථායී ලුයිස් ව්‍යුහය පහත දක්වා ඇත. මේ ස්ථායී ලුයිස් ව්‍යුහය. මෙම අණුව සඳහා තවත් ලුයිස් ව්‍යුහ, ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න අපි බලමු ව්‍යුහ නිර්මාණය කරන්න. සැලකිය යුතුයි අෂ්ටක නියමයට අනුකූල නොවන ලුයිස් ව්‍යුහ වලට ලකුණු ප්‍රදානය කරනු නොලැබේ. කියන්නේ අෂ්ටක නියමයට අනුකූලව වෙන්න ඕන. අපි මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මතර දාමු. මේ බන්ධනය විච්ඡේදනය කරමු. එහෙමනම් නිර්මාණය කරමු පළවෙනි ව්‍යුහය. මේ ඔක්සිජන් මත එක සැර යුග්ම දෙකක් තියෙනවා. මේ එක සැර යුග්මය මේ බන්ධනය මතර පතිත වුණාම ත්‍රිත්ව බන්ධනයක් වෙනවා. ඕ මත එක යුගලය ඉතුරු වෙන්නේ. මෙතන ධන වෙනවා.
මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුග්මයේ මේ බන්ධනය මතරපත් වුණා ත්‍රිත්ව බන්ධනයක් වෙනවා. මෙතන ඕ මත ධන මෙතන ඍණ වෙනවා. නමුත් මේ බන්ධනය කරනකොට මෙතන ධන වෙනවා. ධන ඍණ කැපිලන ආරෝපණය මෙතන ඍණ වෙනවා. ඉලෙක්ට්‍රෝන යුග්මයක් පැමිණීම. මේ තමයි එක ව්‍යුහයක්. තව ව්‍යුහයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ විදිහට මෙන්න මේ ආකාරයට මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මේ බන්ධනය මතරපත් වෙනකොට මේ බන්ධනය එහෙම කැඩෙනවා. මේ ආකාරයමයි මේ පැත්තට. එතන මෙතන ඔක්සිජන් කාබන් මෙතන ද්විත්ව බන්ධනය ඒ වෙලසමයි මේ කාබන් මේ ඔක්සිජන් බලන්න මේ එක සැර යුග්මයේ මේ බන්ධනය මතරපත් වුණාම බන්ධන තුනයි. බන්ධන තුනයි. එක සැර යුගලයක් මෙතන ඔක්සිජන් මත ඉතුරු වෙනවා. මේ යුගලය මෙතනට ආවම එක බන්ධනයක් අලුතෙන් හැදෙනවා. මෙතන ධන මෙතන ඍණ. නමුත් ඒ ඍණ ලකුණ නැති වෙනවා. මේ බන්ධනය කැඩීමේදී මෙතන ධන වෙනවා. ධන ඍණ ආරෝපණයක් නැති වෙනවා. මේ කාබන් මත ඉලෙක්ට්‍රෝන යුග්මයක් එනවා. ඒ වගේම ඍණ වෙනවා. මේ කෙළවරේ ඔක්සිජන් පරමාණු මත ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තිබුණා. ඒ යුගල් දෙක එලෙසමයි. මේකම මේ ආකාරයෙන්ම මේ පැත්තට මේ කලේ දකුණු පැත්තට මේ. එතකොට බලන්න මේ ව්‍යුහ දෙකේ ඒ ලුයිස් ව්‍යුහ දෙකේ විශේෂ අවස්ථාවක් ගැන කතා කළොත් වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන්නේ. ඒ ඔක්සිජන් මත ධනාරෝපණයක් පැවතීම බෙහෙවින් අස්ථායතාවට හේතුවක්. බලමු ලුයිස් ව්‍යුහ දෙකක් නිර්මාණය කරන්න තියෙන්නේ. ඒ ලුයිස් ව්‍යුහ දෙක නිර්මාණය කරා. එපමණයි ඒ කොටස. බලමු ඊළඟ කොටස. පහත් සඳහන් ලුයිස් ව්‍යුහය පදනම් කරගෙන පහත වගුවේ දක්වා ඇති CNP පරමාණු වල VSEPR යුගල් පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය පරමාණු වටා හැඩය පරමාණුයේ මොහොම් කරන අවස්ථා මේ තියෙන අංක කරපුවා පරමාණු අංකණය කර ඇත 1 2 3 4 බලමු මේ ව්‍යුහය පදනම් කරගෙන මෙන්න මේ අංකණය කළ තියෙන 1 2 3 4 ඒ අංකණය කරපු ව්‍යුහය අනුව දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ඕන. බලමු මේ තියෙන්නේ අංකණය කිරීම. ඒතර අංකණය පටන් අරගෙන තියෙන්නේ මෙතන 1 මෙතන 2 මෙතන 3 මෙතන 4 1 2 3 4 කියන්නේ අවස්ථා 4. එහෙමනම් අපි මෙතන 1 දාමු. 1 1 2 3 මෙතන 4 නැවත බලන්න අංකණය කිරීම 1 2 3 4 P වල 4 කාබන් වල 1 2 3 නයිට්‍රජන් කාබන් පහත දැක්වෙන පරිදි පරමාණු අංකණය කර ඇත. මේව තමයි දී ඇති ලුයිස් ව්‍යුහය. දැන් බලමු මේකේ අහලා තියෙනවා කාබන් 1 VSEPR යුගල් බලන්න 1යි 2යි 3යි 1යි 2යි 3යි ද්විත්ව බන්ධනයක් ගන්න VSEPR යුගලයක් හැටියට මේ අනුව එක යුගලයයි මේ එක යුගලයයි එක යුගලයයි VSEPR යුගල් 3යි VSEPR යුගල් 3 නම් මොහොම් කාක්ෂික 3ක් ඕන. මොහොම් කරණය වෙන්න ඕනේ sp2 මොහොම් කාක්ෂික 3ක් කියන්නේ sp2 කාබන් 1 VSEPR යුගල් 3යි
මුහුම් කරන sp2 ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය යුගල් තුනක් හරියට ෆෑන් එකේ පෙති තුන ඔස්සේ තුන් පැත්තට තලීය ත්‍රිකෝණාකාර ත්‍රියානති තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති තලීය ඒ වගේම හැඩයත් ඒකමයි බන්ධන යුගල් තුනයි කාබන් 1 වටා හැඩය ත්‍රියානති තලීය N2 බලන්න VSEPR යුගල් 1යි 2යි 3යි ද්විත්ව බන්ධනය කියන්නේ එක VSEPR යුගලයක් මේ සහ සංයුජ බන්ධනය එකත් එක යුගලයක් එක සර යුගලයක් ඒක බන්ධන ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ඒවා VSEPR ඒකකයක් ලෙස සලකන්නේ. එතන මෙතන ද්විත්ව බන්ධන එකක් තියෙන VSEPR ඒකකයයි මෙතන එක බන්ධනයක් තියෙන VSEPR ඒකක 1 1 2යි මෙතන එක සර යුගලයක් VSEPR ඒකක 1යි. එතන සේරම VSEPR ඒකක කියලා කියන්නේ ඒක බන්ධන ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන VSEPR ඒකක එකක් ලෙස සලකන්නේ. එක සර යුගලයක් VSEPR ඒකක එකක් ලෙස සලකන්නේ. මේ අනුව VSEPR ඒකක තියෙන n වටා 1යි 2යි 3යි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය ත්‍රියානති තලීය හැඩය n2 වටා හැඩය බන්ධන දෙකයි දෙපැත්තට n වටා බන්ධන දෙක එක සැර එකයි බන්ධන දෙක එක සැර එකයි කෝනික මුහුම් කරණය VSEPR ඒකක 3යි මුහුම් කරණය sp2 කාබන් 1 sp2 නාඩිෂන් 2 sp2 මේ කාබන් 3 විකර්ෂණයක 2යි දෙපැත්තට තියෙන විකර්ෂණයක 2යි මුහුම් කාක්ෂික 2යි ඕනේ sp ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණයක 2යි රේඛීයයි බන්ධන ජ්‍යාමිතිය කාබන් එක බන්ධන 2යි දෙපැත්තට රේඛීය P4 බලන්න විකර්ෂණයකක 1යි 2යි 3යි මේ ද්විත්ව බන්ධනයක් කියන්නේ විකර්ෂණයක එක. සේරම විකර්ෂණයක P වටා තියෙන 4ක්. විකර්ෂණයක 4ක් නම් මුහුම් කාක්ෂික 4ක් වන sp3 මුහුම් කාක්ෂික 4ක් වන sp3 ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය යුගල් 4ක් නම් චතුස්තලීය බන්ධන ව්‍යාප්තිය ගත්තොත් P වටා බන්ධන යුගල් 4යි 4 පැත්තට චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය චතුස්තලීය බන්ධන ව්‍යාප්තිය චතුස්තලීයයි. මේ තමයි දී ඇති ලුයිස් තිත් ඉරිවිව් 60 අදාළ ඒ පරමාණු වටා VSEPR යුගල් මුහුම් කරණය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සහ ඒ පරමාණු වටා බන්ධන ව්‍යාප්තිය හැඩය බලන්න මේ නිර්මාණය කළා තියෙන්නේ අපි මේ සාකච්ඡා කළ ව්‍යුහයේ සිග්ම බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක නැත්නම් මුහුම් කාක්ෂික කවරක්ද කියලා අහන්නේ. FC1 මේ බලන්න FC1
F වටා විකර්ෂණයක තියෙන 1 2 3 එක සැර 3යි බන්ධනයයි. විකර්ෂණයක 4යි. එhmenan මුහුම්කරණය sp3 විකර්ෂණයක 4යි. මේ කෙලවර තියෙන පරමාණුක බන්ධන සාදා ගැනීම සඳහා මුහුම් කාක්ෂික වෙනවට පරමාණුක කාක්ෂික සහභාගී කරගන්නත් පුළුවන්. F පරමාණුක සංයුජතා කවචය ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. S වල 2යි P වල 5යි. P වල තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් යුග්ම නෝ. අන්නේ P කාක්ෂික ගන්න පුළුවන්. ඒ 2P කාක්ෂිකය. මෙතන 2P කියලා යන්නත් පුළුවන්. ඒ නිසා මේ F වල 2P හෝ sp3 මෙයාගේ sp2. F වල 2P හෝ sp3 බලමු. F වල 2P හෝ sp3 සමග C1 sp2 මුහුම් කාක්ෂිකය. C1 sp2 මෙන්න මේ කාක්ෂික රේඛා අතිච්ඡාදනයෙන් තමයි සිග්මා බන්ධනය හදන්නේ. ඊළඟ එකේ තියෙන C1 කියන්නේ sp2 C1 n2 බලමු. C1 මේ n2 එතනක් තියෙන sp2 මුහුම් කාක්ෂිකය. එතන sp2 රේඛා අතිච්ඡාදනය. sp2 ඊගාට n2 sp2 C3 n2 C3 බලන්න n2 C3 n2 sp2 C3 sp. තොර n2 හා C අතර මේ n හා C අතර සිග්මා බන්ධනය හැදෙන්නේ මේ n වල sp2 හා මේ C වල sp මුහුම් කාක්ෂික දෙකක් රේඛා අතිච්ඡාදනය. n දෙකෙහි sp2 කාබන්හි sp මේක sp. ඊළඟ අවස්ථාව කාබන් 3 p4 මේ බලන්න කාබන් 3 p4 කාබන් වල sp මුහුම් කාක්ෂිකය p4 තියෙන්නේ විකර්ෂණ ඒකක 4යිනේ sp3 මුහුම් කාක්ෂිකය මේ නිසා sp3 sp කාබන් වල sp ફોස්ෆරස් වල sp3 මුහුම් කාක්ෂිකය මෙයාගේ sp මෙයාගේ sp3 sp ફોස්ફરસ වල sp3 ඊළඟ අවස්ථාව ફોස්ફરස් ක්ලෝරින් ફોස්ફරස් වල sp3 ක්ලෝරින් වල ගන්න පුළුවන් අපිට කෙලවර පරමාණුව හැලජන කාණ්ඩේ 17 වෙනි කාණ්ඩේ ෆ්ලෝරින් ක්ලෝරින් ඒ නිසා මේ විදිහටම 2p කාක්ෂිකය වෙනකොට මෙතන ගන්න පුළුවන් 3p කාක්ෂිකය 3p කාක්ෂිකය තුන්වන ආවර්තයේ Cl තියෙන. ඒතර 3p නැත්තම් ගන්න පුළුවන් විකර්ෂණ ඒකක තියෙන 4. එහෙනම් sp3 මෙයන්ෝ මෙයාගේ ફોස්ෆරස් වල sp3 මෙයාගේ sp3 ගන්නත් පුළුවන් නැත්තම් 3p ගන්නත් පුළුවන්. sp3 මෙතන ගන්න පුළුවන් 3p හෝ sp3 රේඛා අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධන. දැන් බලමු අපි මේ සාකච්ඡා කළ ව්‍යුහේ පයි බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක කාක්ෂික හඳුනා ගන්න. පයි බන්ධන සෑදීමට මේ අනුව බලමු ව්‍යුහය නිර්මාණය කරපු මෙතන තියෙන ෆයි බන්ධන මෙතන තියෙන ෆයි බන්ධන සිග්මා බන්ධන වලට අමතරව ෆයි බන්ධන තියෙනවා. මෙතන ෆයි බන්ධන හැදෙන්නේ p කාක්ෂික අතිච්ඡාදනයේ. නාරිචන වල p කාක්ෂික කාබන් වල p කාක්ෂික මෙයාගේ 2p මෙයාගේ 2p n2 c3 n2 හා C3 අංකණය කරදී මේ පරමාණු දෙක අතර ෆයි බන්ධන හැදෙන්නේ මෙයාගේ 2p මෙයාගේ 2p. ෆයි බන්ධන හැදෙන්නේ එක්කෝ p කාක්ෂික නැත්නම් d කාක්ෂික සහභාගීත්වයෙන්. මේ අනුව මෙතන නාරිජන් සහ කාබන් පරමාණු වල තියෙන p කාක්ෂික. ඒ නිසා අපිට ලියන්න පුළුවන් n2 C3
දෙක P දෙක P 5 බන්ධන නයිට්‍රජන් වලයි කාබන් වලයි තියෙන 5 බන්ධන සෑදීමට P කාක්ෂික සහභාගීත්වය. දැන් C3 P4 මේ බලන්න C3 P4 කාබන් 3 ලෙස අංකනය කර ඇති කාබන් වල තියෙන්නේ 2P කාක්ෂිකය. 2P කාක්ෂිකය තමයි 5 බන්ධන සෑදීමට සහභාගී වන්නේ. මෙතන P වල තියෙන්නේ D කාක්ෂික. මොකද හේතුව P පරමාණුවේ S2 P3 S වල 2යි P වල 3යි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. S වල 2යි P වල 3යි මේ බලන්න. ෆොස්ෆරස් වල පරමාණු ක්‍රමාංකය 15 1s2 2s2 2p6 3s2 3p3 තොර මෙතන ෆොස්ෆරස් ගත්තොත් බන්ධන තියෙනවා 1 2 3 4 සිග්මා බන්ධන 4යි 5 බන්ධනයි. තොර සේරම කාක්ෂික වන 5 කාක්ෂික 5ක් වන බන්ධන 5ට. තොර ෆොස්ෆරස් වල මේ භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන සැකසුම කාක්ෂික 5ක් වන බන්ධන 5ක් තියෙනවා. P වටා සිග්මා බන්ධන 4යි 5 බන්ධන 1යි. තොර වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති කාක්ෂික 5ක් වන. මෙතන මේ වෙලාවේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුග්මයක්. මෙතන තියෙන්නේ P කාක්ෂික 3ක ඉලෙක්ට්‍රෝන 3ක්. දැන් P සැකමුණ අවස්ථාවට පත් වෙනවා. එතෙන්දී මේ ඉලෙක්ට්‍රෝනය ගමන් කරන 3s වල ඉඳලා එකයි ඉතුරු වෙන්නේ. 3p වල ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. ඊට පස්සේ 3d වලට යනවා එකක්. ඒතර s වල එකයි p වල 3යි d වල එකයි. මේ අනුව සිග්මා සහසනුජ බන්ධන 4 හදන්න sp3 මුහුම්කරණය වෙනවා. sp3 මුහුම්කරණයෙන් මේකෙන් හැදෙනවා සිග්මා බන්ධන 4. මේ තමයි 3D කාක්ෂිකය. තුනඩී කාක්ෂිකයෙන් තමයි මගින් පයි බන්ධනය සෑදීම. මේකෙන් තමයි පයි බන්ධනය හදන්න. sp3 මුහුම්කරණයෙන් සිග්මා බන්ධන 4ක් හැදෙන මුහුම් කාක්ෂික 4ෙන් තුනඩී කාක්ෂිකයෙන් තමයි පයි බන්ධනය හදන්නේ. ඒ නිසා මෙතන මේ විශේෂ අවස්ථාවක් කාබන් වල 2p ෆොස්ෆරස් වල 3d කාක්ෂිකය. ඒ නිසා මෙතන කාබන් වල 2p ෆොස්ෆරස් වල පයි බන්ධනය හදන්න සහභාගී වන්නේ 3D කාක්ෂික. මේ තමයි පයි බන්ධන සාදා ගැනීම සඳහා D කාක්ෂික සහභාගී වන පළමු අවස්ථාව නිදර්ශනයක් හැටියට අපිට ලැබුණේ අපි මේ කළ සාකච්ඡාවේදී. මේ අවස්ථාව විතරයි. ඒතර බලමු ඊළඟ අවස්ථාවට යන්න. මේ බලන්න. ClO2 F2 ධන ආයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලොයිස් ව්‍යුහය. ඔබ කල්පනා කරන්න මේකේ මධ්‍ය පරමාණු කවුද? වඩාත් විද්‍යුත් ඍණ පරමාණු
එන්නේ පිටතට. මධ්‍ය පරමාණුවට එන්නේ විද්‍යුත්තාව අඩු වෙන්නත් ඕන. අඩුම පරමාණු සංඛ්‍යාවක් තියෙන්නත් ඕන. අඩුම පරමාණු සංඛ්‍යාවක් තියෙන්නේ Cl. ඒ වගේම විද්‍යුත්තාවත් අඩුම එක්කන Cl. එහෙනම් මැද නැත්නම් මධ්‍ය පරමාණු ලෙස අපි Cl තෝරගමු. මධ්‍ය පරමාණු ලෙස Cl පරමාණු තෝරාගත්තම මෙහෙම. Cl වටා ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒ 7න් අපි හිතමු එකක් ඉවත් වෙලා කියලා ධන තියෙන්නේ. ඒතර 6යි තියෙන්නේ. මේ 6 කොහොමද බෙදන්නේ? ඔක්සිජන් එකක් ද්විත්ව බන්ධනයක් හදනවානේ. එක ඔක්සිජන් එකේ ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟ ඔක්සිජන් එකටත් ඉලෙක්ට්‍රෝන 2යි 4යි. F පරමාණු දෙකක් තියෙනවානේ. F පරමාණු දෙකට බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 2ක් යනවා. ඒතර ඔක්සිජන් දෙකට ද්විත්ව බන්ධන දෙක ගානේ ඉලෙක්ට්‍රෝන 4ක් වැය වෙලා. F දෙකට දෙකක් යනවා. ඒතර 6යි. ඒතර ඉලෙක්ට්‍රෝන 6යි. ඉලෙක්ට්‍රෝන 7 එකක් ගියා ධන. ඉතිරි ඉලෙක්ට්‍රෝන මේ විදිහට දාමු. ඔක්සිජන් වලට 2යි. මේ පැත්තට ඔක්සිජන් වලට 2යි. තව F දෙකක් තියනවානේ. F දෙකට මෙහෙම දෙකක් දාමු. 1යි 1යි. මේ විදිහට. මෙතන ධන දාමු. ධන ලකුණ. Cl මත ධන දාන්නත් පුළුවන් පිටින් ධන දාන්නත් පුළුවන්. දැන් බලන්න ක්ලෝරින් වලට ඉලෙක්ට්‍රෝන 7ක් තිබුණානේ. 7න් දැන් තියෙනවානේ බන්ධන හදලා 6ක්. බන්ධන 4යි මෙතන 2යි 2යි. බන්ධන 4යි මෙතන 2යි 6යි. හරිනේ Cl වලට ඉලෙක්ට්‍රෝන 7න් එකක් ගියාම 6නේ තියෙන්නේ 6ම බන්ධන. දැන් ඉතින් අපි ෆ්ලෝරින් අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි තියෙන්නේ. එක බන්ධනයක් හැදෙනම 8 වෙනවා. ඔක්සිජන් වලට 6ක් ඉලෙක්ට්‍රෝන තියෙනවා. බන්ධන 2ක් හැදෙනවා ස්ථායී වෙනවා 8ක් වෙනවා. දැන් මේවයි තියෙන ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කරමු. මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. යුගල් 3යි. මේකෙත් ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. මෙතන ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බඳන තව 4ක් තියෙන යුගල් 2යි. මේවා යුගල් 2යි තියෙන්නේ. මේවා යුගල් 2 බෙකින් දාමු අපි. මේ විදිහට. දැන් බලන්න. ඔක්සිජන් වල 2යි 4යි. බන්ධන දෙකෙන් 4යි 8යි. බන්ධන දෙකෙන් 4යි ඉලෙක්ට්‍රෝන මේ 4යි 8යි. අෂ්ටකේ හරි. මෙතන 6යි මේ බන්ධනයෙන් 2යි ඉලෙක්ට්‍රෝන 2යි 8යි. අෂ්ටකේ සම්පූර්ණයි. Cl O2 F2 ධනායනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය නිර්මාණය කරා. අපි බලමු ඊළඟ අවස්ථාව CH2SO. මෙන්න CH2SO සල්ෆේට් අණුව සඳහා වඩාත්ම ස්ථායී ලුයිස් ව්‍යුහය පහත දක්වා ඇත. ස්ථායී ලුයිස් ව්‍යුහය නිර්මාණය කළ තියෙනවා. මෙම අණුව සඳහා තවත් ලුයිස් ව්‍යුහ දෙකක් සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් නිර්මාණය කරා තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන වල අපි මේ බන්ධනය මතට එනකොට මේ බන්ධනය මෙහෙම විච්ඡේදනය කරන්න පුළුවන්. පුරේනවා C වටා H මේ විදිහට S මෙතන ත්‍රිත්ව බන්ධනයක් S හා O අතර. මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මේ එකසර යුග්මය මෙතන යනකොට මෙතන ධන මෙතන ඍණ වෙනවා. මේ බන්ධනය කරනකොට මෙතන ධන වෙනවානේ ධන ඍණ කැපිලා යනවා. මෙතන ඍණ වෙනවා. ඉලෙක්ට්‍රෝන යුග්මය. මෙතන තියෙනවා S මත ඉලෙක්ට්‍රෝන යුගලයක් මේ විදිහට. ඒක වෙනසක් වෙන්නේ නැහැ. නැවත බලන්න මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මතට යනකොට ත්‍රිත්ව බන්ධනයක් වෙනවා. ද්විත්ව බන්ධනය ත්‍රිත්ව බන්ධනයක් බාටපත් වෙනවා. මෙතන ධන වෙනවා මෙතන ඍණ වෙනවා. ධන මෙතන ඍණ වෙනවා S මත. මේ බන්ධනය කරනකොට ආපහු මෙතන ධන වෙනවානේ ධන ඍණ කැපිලා යනවා. මේ ඉලෙක්ට්‍රෝන යුග්මය එහෙමමයි. මෙතන ද්විත්ව බන්ධනය එක බන්ධනයක් බාටපත් වෙනවා. මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම කාබන් මතට පැමිණීම නිසා එතන ඍණ වෙනවා. මේ එක ව්‍යුහයක් ලුයිස් ව්‍යුහය.
තව ව්‍යුහ දෙකයි අහලා තියෙන්නේ. තව ව්‍යුහයක්. අපිට පුළුවන් මේ විදිහට නිර්මාණය කරන්න. මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මය මේ පැත්තට. ස්ට වඩා ඔක්සිජන් විදුලි නිසා මේ පැත්තට ඉලෙක්ට්‍රෝන යුග්මය බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය ඔක්සිජන් මතට පතිත නැහැ කියලා. අතර මේ ආකාරයට. මෙතන ද්විත්ව බන්ධන එහෙමමයි. මේ ඉලෙක්ට්‍රෝන යුග්මය තියෙනවා. මේ බන්ධනය කැඩීම නිසා S මත ධනාරෝපණයක් ඇති වෙනවා. ඔක්සිජන් මත ඍණාරෝපණයක් ඇති වෙනවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකම ඔක්සිජන් ලබා ගන්නේ. ඒ නිසා එතන ඉලෙක්ට්‍රෝන තවත් යුගලයක් යනවා මේ ආකාරයට. ඉලෙක්ට්‍රෝන යුගල් 3යි ඔක්සිජන් වටා. දැන් මේ නිර්මාණය කළා තියෙන්නේ ලුයිස් ව්‍යුහ දෙකක්. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. අපෙන් අහලා තියෙන ව්‍යුහ දෙකයි. අපි පුළුවන් තව නිර්මාණය කරන්න මේ විදිහට. මෙන්න මෙහෙම. මේ බන්ධනය මේ විදිහට කඩලා. එතකොට අපිට නිර්මාණය වෙනවා මේ ආකාරයට H C H. මේ බන්ධනය කැඩුණාන් පස්සේ C මත ධන C මත ධන මෙතන S මත ඍණ වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන යුග්මයට අමතරව තව ඉලෙක්ට්‍රෝන යුග්මයක් එනවා. තන ඍණ. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකම S මතට එනවා. මෙතන ද්විත්ව බන්ධනය O. මේ විදිහට. අපිට තව ව්‍යුහයක් නිර්මාණය කරන්න පුළුවන්. මෙතනින් අපි මේ විදිහට දානවා. ඊළඟ අවස්ථාව මේ විදිහට අපිට පුළුවන් මේ ව්‍යුහය දිහා බලාගෙන මෙතන මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගලය මේ පැත්තට දාන්න. එතකොට එනවා S. මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මතට පත් වුණොත් තව බන්ධනයක් විච්ඡේදනය කරන්න වෙනවා හැබැයි. ඒ නිසා මේකදී හොඳම දේ මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතන දානකොට අපිට තව ඉදිරියෙන් බන්ධනයක් විච්ඡේදනය කරන්න නැති නිසා මේ ද්විත්ව බන්ධන එක බන්ධනයක් විච්ඡේදනය කළා මෙතනට O මතට ඉලෙක්ට්‍රෝන දාමු. ඒ නිසා අපි මෙතෙන්දී මේ අවස්ථාව මේ විදිහට හදමු. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය මේ තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය මෙහාට බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය මෙහාට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය මෙහාට දාමු. ඒ විදිහට මෙහාට. එතකොට මෙතන S මත ඉලෙක්ට්‍රෝන යුග්ම දෙකයි. මේ බන්ධනය කැඩෙන නිසා මෙතන ධන වෙනවා. ධන ඍණ කැපලා යනවා. එක බන්ධනය ඉතුරු වෙන්නේ. ඔක්සිජන් මත ඍණාරෝපණයක් වෙනවා. එතන ඉලෙක්ට්‍රෝන තව යුගලයක් එනවා. යුගල් දෙකයි තිබුණේ. යුගල් තුනක් එනවා. අපි දැන් කලේ මෙන්න මේ වගේ දෙයක්. උදාහරණයක් හැටියට ගත්තොත් මෙන්න මේ වගේ දෙයක්. උදාහරණයක් හැටියට මෙහෙම ගත්තොත් මේ වගේ ව්‍යුහයක මේ ඉලෙක්ට්‍රෝන යුගලය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය මේ පරමාණු මතට පතිත කළා. පතිත කළාම මේ බන්ධන දෙක එහෙමමයි. මෙතන ද්විත්ව බන්ධනයෙන් එක බන්ධනයක් ඉතුරු වෙන්නේ. ඔක්සිජන් මත
මේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකට අමතරව මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. එතකොට ඔක්සිජන් වටා ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් වෙනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. මෙතන මේ බන්ධනයේ විච්ඡේදනය වෙන නිසා මෙතන ධන මෙතන ඍණ. කාබන් මත ධන මෙතන ඍණ. මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ලියනකොට ගත් එක් සිද්ධාන්තයක්. තවත් ආකාරයක් අපි නිර්මාණය කළා. මෙන්න මේ විදිහට අපි හිතමු කිසියම් ප්‍රභේදයක මේ වගේ එකසර යුග්මයක් තියෙනවා. එකසර යුග්මයක් යම් බන්ධනයක් මතට පතිත වෙනකොට ඊට යාබදයකේ මේ විදිහට මෙන්න මේ ආකාරයේ නිර්මාණ එකසර යුග්මයක් යම් බන්ධනයක් මතට පතිත වෙනකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මය විච්ඡේදනය වීම ධන ඍණ. මේ තව ආකාරයක් n මත ඇති එකසර යුග්මය මෙතෙන්ට පතිත වෙනකොට n මත ඇති එකසර යුග්මය මේ බන්ධනය මතට පතිත වෙනකොට මේ බන්ධනය කැඩෙනවා එහෙම. ඒ තවත් ආකාරයක්. ඒතර මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට පතිත වෙනකොට n C අතර දිත්ත බන්ධනයක් වෙනවා. n මත ධනාරෝපණයක් වෙනවා. මෙතන ඍණාරෝපණයක් වෙනවා. මේ කාබන්. මේ කාබන් වල ඍණාරෝපණයක් වෙනවා. නමුත් මේ බන්ධනය කැඩීමේදී ඍණාරෝපණය නැති වෙනවා. මෙතන ආපහු ධන වීම නිසා. මෙතන ඒක බන්ධනයක් වෙනවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුග්මයම කාබන් මතට පතිත වීම නිසා අපිට මෙතන බන්ධන 4ක් තියෙනවනේ. සංයුජතාව 4 වෙනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මයම කාබන් මතට පතිත වීම නිසා එතන ඉලෙක්ට්‍රෝන යුග්මයක් එන අතරම ඍණාරෝපණයක් එනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මේ බන්ධනයේ මතට පතිත වීමේදී දිත්ත බන්ධනයක් බවට පත් වෙන. ඒක බන්ධනය ධන ඍණ. ඍණ ලකුණු නැති වෙනවා. මෙතනින් බන්ධනය කැඩීමේදී ධන ආපු නිසා මෙතන හැබැයි ඍණ වෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රොනික ආචරණ තමයි අපි සම්ප්‍රයුක්තතාවයේදී උපයෝග කරගත්තේ. දැන් බලමු. මේ බලන්න. අපි මේ සම්ප්‍රයුක්තතාව නිර්මාණය කිරීමේදී මේ ඉලෙක්ට්‍රොනිකල මේ බන්ධනය මතට පතිත කරනකොට මේ බන්ධනය කැඩුවා. ඒක එක සිද්ධාන්තයක්. මෙතන දිත්ත බන්ධනයක් වෙනවා මේක එක බන්ධනයක් වෙනවා. තවත් අවස්ථාවකදී අපි තෝරගත්ත අනිත් ආකාරය මේ එහෙමම තියාගෙන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය මේ විදිහට විච්ඡේදනය කළා. එතකොට S මත ධන O මත ඍණ. මේ තියෙන ඒ අවස්ථාව. තව අවස්ථාවකදී අපි මේ බන්ධනය විච්ඡේදනය කළා. මේක විතරක්. ධන ඍණ. මේ දිත්ත බන්ධන තියාගෙන මේ බන්ධනය විතරක් විච්ඡේදනය කළා. ඊට පස්සේ අපි මේක දිහා බලාගෙන මේ බන්ධනය විතරක් විච්ඡේදනය කළා. එතන ධන අතන ඍණ ධන වුණාම ධන ඍණ කැපලා යනවා මෙතන ඍණ ඇවිල්ලා. ඔන්න ඔය විදිහට සම්ප්‍රයුක්ත ව්‍යුහ නිර්මාණය කරන්න පුළුවන්. ව්‍යුහ දෙකයි විභාගයේදී ලියන්න කියලා තියෙනවා. ඔබ මේ ලියා ඇති ඕනම ව්‍යුහ දෙකකට ලකුණු දෙනවා. ව්‍යුහ දෙකයි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. ව්‍යුහ රාශියක් නිර්මාණය කරන්න පුළුවන්. ව්‍යුහ දෙකක් ප්‍රමාණවත් අහපු පිළිතුරට එච්චරයි. පාසදාන උපකල්පිත ලොයිස් ව්‍යුහය පදනම් කරගෙන මෙතන ලොයිස් ව්‍යුහය ඒ පරමාණු වටා VSEPR යුගල් නැත්නම් VSEPR ඒකක සංඛ්‍යාව පරමාණු වටා ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය පරමාණු වටා හැඩ ඒ පරමාණුයි මුහුම් කරන අවස්ථාව මෙන්න අංකණය කිරීම. බලමු කාබන් 1 මෙතන. මේක පළවෙනි එක. මේක 2. මේක 3. මෙතන 4. 5. 6. මෙතන 7. මේ තමයි අවස්ථා ටික. අපෙන් අහලා තියෙන්නේ මේ අදාළ වගුව මේ දී ඇති ලොයිස් ව්‍යුහය මේ ව්‍යුහය 1 2 3 4 5 6 7 1 2 3
4 5 6 7 දැන් බලමු n 2 මෙන්න මෙතන ද්විත්ව බන්ධන ඒක බන්ධන ත්‍රිත්ව බන්ධන VSCPR ඒකක එකක් ලෙස සලකන්නේ මේ නිසා මෙතන VSCPR ඒකක මේ පැත්ත එකයි මේ පැත්ත එකයි දෙකයි n 2 VSCPR ඒකක දෙකයි මොහොම් කරණය VSCPR ඒකක දෙක නම් මොහොම් කාක්ෂික දෙකයි මොහොම් කාක්ෂික දෙක නම් මොකද මොහොම් කරණය SP ඉලෙක්ට්‍රෝනිකල් ජ්‍යාමිතිය මොහොම් කාක්ෂික දෙකයි රේඛීයයි මොහොම් කාක්ෂික දෙක දෙපැත්තට යන්නේ රේඛීය බන්ධන ව්‍යාප්තිය n වඩා බන්ධන දෙකයි තියෙන්නේ මේ දෙක වඩා බන්ධන දෙක දෙපැත්තට අංශක 180ක කෝණයක් බන්ධන කෝණය SP රේඛීය කාබන් 3 විකර්ෂණ ඒකක 1 2 ද්විත්ව බන්ධනය කියන්නේත් එකයි විකර්ෂණ ඒකක 3යි VSCPR එකක 3යි SP2 විකර්ෂණ ඒකක 3 නම් මොහොම් කාක්ෂික 3යි SP2 ඉලෙක්ට්‍රෝන යුග්ම ජ්‍යාමිතිය යුගල් 3යි ෆෑන් එකේ පෙත්වන ඔස්සේ තුන් පැත්තට ෆෑන් එකේ පෙත්වන ඔස්සේ තුන් පැත්තට තලීය ත්‍රිකෝණාකාර නැත්නම් ත්‍රියානති තලීය හැඩය කාබන් 3 වඩා බන්ධන යුගල් 3යි තුන් පැත්තට බන්ධන 3යි ත්‍රියානති තලීය දැන් බලන්න ඔක්සිජන් ළමයි කියන්න ඔක්සිජන් වටා විකර්ෂණ ඒකක සංඛ්‍යාව VSCPR ඒක ගන්න 1 2 3 4 බන්ධන 2යි එක සැර යුගල් 2යි බන්ධන යුගල් 2යි එක සැර යුගල් 2යි විකර්ෂණ ඒකක 4යි විකර්ෂණ ඒකක 4 නම් මොහොම් කාක්ෂික 4ක් වුණා මොකද්ද මොහොම් කරණය කියන්න බලන්න SP3 SP3 නම් මොහොම් කාක්ෂික 4 අවකාශී ව්‍යාප්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝනිකල් 4ක් ව්‍යාප්තිය චතුස්තලීය ඉලෙක්ට්‍රෝනිකල් ජ්‍යාමිතිය චතුස්තලීය හැඩය මේ ඔක්සිජන් වල හැඩය කියන්නේ බන්ධන 2යි එක සැර යුගල් 2යි බන්ධන 2යි එක සැර යුගල් 2යි හැඩය කෝනික V shape කියලා කිව්වත් හරි කෝනික n5 බලන්න බන්ධන යුගල් 3යි එක සැර යුගල් 1යි විකර්ෂණ ඒකක 4ක් තියෙනවා විකර්ෂණ ඒකක 4 නම් මොහොම් කාක්ෂික 4යි එහෙනම් මොහොම් කාක්ෂික 4 SP3 දැන් බලන්න ඉලෙක්ට්‍රෝනිකල් ජ්‍යාමිතිය විකර්ෂණ ඒකක 4 නම් ජ්‍යාමිතිය චතුස්තලීය දැන් කියන්න ප්‍රභේදයේ හැඩය n වඩා බන්ධන ව්‍යාප්තිය බන්ධන යුගල් 3යි එක සැර යුගලයි බන්ධන යුගල් 3යි එක සැර යුගලයි පිරමිඩ ආකාර මේ තමයි දී ඇති ලුයිස් හේ නම් කර ඇති පරමාණු වටා VSCPR යුගල් ඉලෙක්ට්‍රෝනිකල් ජ්‍යාමිතිය බන්ධන ව්‍යාප්තිය මොහොම් කරන අවස්ථාව VSCPR යුගල් 2 නම් SP 3 නම් SP2 4 නම් SP3 දැන් බලමු ඊළඟ අවස්ථාව බලන්න අපි මේ සාකච්ඡා කළ ව්‍යුහයේ සිග්මා සහසනුජ බන්ධන මෙන්න මේ පරමාණු අතර සිග්මා සහසනුජ බන්ධන සාධන අවස්ථාවේදී ඒ පරමාණු
සිග්ම බන්ධන සෑදීමට සහභාගී වූ පරමාණුක කාක්ෂික හෝ මුහුම් කාක්ෂික වේ නම් ඒ බව සඳහන් කරන තමයි මෙතන තියෙන්නේ. N2C3 බලන්න N2 කියලා ගත්තේ sp C3 කියලා ගත්තේ sp2 O4 කියලා ගත්තේ sp3 N5 කියලා ගත්තේ sp3 දැන් බලමු අපෙන් අහලා තියෙන්නේ N2C3 N2C3 මෙයාගේ sp මෙයාගේ sp2 N2 sp කාබන් වල sp2 sp හා sp2 N2 sp කාබන් වල sp2 නැවත බලන්න N2 sp කාබන් වල sp2 sp sp2 sp sp2 ඊගාට O4 N5 O4 N5 බලන්න මෙයාගේ sp3 මෙයාගේ sp3 මුහුම් කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය සිග්මා සහ සනිජ බන්ධනයක් හදන්නේ O සහ N අතර sp3 මුහුම් කාක්ෂික රේඛීය අතිච්ඡාදනය sp3 රේඛීය අතිච්ඡාදනය N5 sp3 H6 මේකේ එකස් S නෙමෙයි එකස් හොඳට මතක තියාගන්න එකස් N5 sp3 හයිඩ්‍රජන් වල එකස් sp3 එකස් sp3 මේක එකස් C3O7 මේ බලන්න C3 sp2 O7 විකර්ෂණ ඒකක තියෙනවා O වටා 1 2 එක සරිකල් දෙකට 2 ද්විත්ව බන්ධනයේ 1යි විකර්ෂණ ඒකක දෙකට 2යි ද්විත්ව බන්ධනයේ 1යි මුළු විකර්ෂණ ඒකක 3යි එහෙනම් මොහොම් කරණය sp2 මෙතනත් sp2 එතන sp2 මනම් මෙතන sp2 තියන්නේ sp2 මෙයාගෙත් sp2 කියලා ගන්නත් පුළුවන් කෙලවර පරමාණුවක් නිසා ඔක්සිජන් වල මේ සිග්මා බන්ධනය හදන p කාක්ෂික තියෙනවා වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් නිසා ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන අවසාන කවචේ 6න් දෙකක් තියෙන s වල පිරලා ඉතුරු 4 තියෙන්නේ p වල කාක්ෂික 3යි කාක්ෂික 3 එකක 2යි අනිත් කාක්ෂික 2 එක බැගින් තියෙන්නේ මේ නිසා වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති p කාක්ෂික දෙකක් තියෙනවා 2p කාක්ෂික දෙකක් එකෙන් එක 2p කාක්ෂිකයකින් ෆයි බන්ධනය හැදෙන්නේ අනිත් 2p කාක්ෂිකයෙන් සිග්මා බන්ධනය හැදෙනවා කියලා ගන්නත් පුළුවන් ඒ නිසා කාබන් 3 O7 මෙතන කාබන් 3 O7 ඒකේ O7 සිග්මා බන්ධනය සෑදීමට ඔබට ගන්න පුළුවන් 2p කාක්ෂිකය සිග්මා බන්ධනය සෑදීමට 2p කාක්ෂිකය මේ බලන්න සිග්මා බන්ධනය සෑදීමට 2p කාක්ෂිකය මේ එක සිග්මා බන්ධනයක් ඔක්සිජන් වල නැත්නම් sp2 මේකත් sp2 කාබන් ඔක්සිජන් මේ බලන්න කාබන් වල sp2 ඔක්සිජන් වල 2p හෝ sp2 මේ විදිහට රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා සහ සනිජ බන්ධන දැන් බලමු ඊළඟ අවස්ථාව මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ 1 සිට 5ක් කොටස් CN4 අණුව මත පදනම් වේ. එහි සැකිල්ල පහත දී ඇත මේ තියෙන සැකිල්ල. මොනවද අපිට කියලා තියෙන්නේ? පළවෙනි කොටස NN බන්ධන දිග ආසන්න වශයෙන් සමාන බව උපකල්පනය කරමින්
මෙම අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය නිර්මාණය කරා. එතකොට අපි බලමු වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහයක් නිර්මාණය කිරීමේදී පුළුවන් තරම් මේවයි බන්ධන සමාන ප්‍රමාණ වගේ දාන්න. බන්ධන දිග සමාන බව සලකන්නේ කියන එකේ අදහස අවසානයේ දෙන ව්‍යුහයේ මෙතන එක බන්ධන නම් මෙතනත් එක බන්ධන වීම තමයි වඩා හොඳ. මෙතන ද්විත්ව බන්ධන නම් මෙතනත් ද්විත්ව බන්ධන වීම තමයි වඩා හොඳ. මෙතන ත්‍රිත්ව බන්ධන නම් මෙතනත් ත්‍රිත්ව බන්ධන වීම වගේ දෙයක් වෙන්න ඕනේ. නමුත් බලමු නිර්මාණය කරන්න. පළවෙනි කොටස. NN බන්ධන දිග ආසන වශයෙන් සමාන බව උපකල්පනය කරමින් මෙම අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. අපි මේ ව්‍යුහය ඉදිරිපත් කිරීමේදී N ත්‍රිත්ව බන්ධනයක් දාමු. N වඩා උපරිම වශයෙන් බන්ධන 3යිනේ. හරි. කාබන් වඩා උපරිම වශයෙන් බන්ධන 4නේ. දැන් හරි 3යි මෙතන එකයි 4යි. මෙතන N මෙතන N. අපි දාමු ද්විත්ව බන්ධනයක්. එතන හරියන්නේ හයිඩ්‍රජන් වඩා බන්ධන 3යි. අවශ්‍යතාව හරි. දැන් මෙතන නයිට්‍රජන්ට එක බන්ධනයක් දැම්මා. N වඩා උපරිම වශයෙන් බන්ධන 3යි හදන්න පුළුවන්. සහසනුජ බන්ධන. කාබන් වඩා උපරිම 4යි. 3යි මෙතන එකක් දැම්මම 4යි හරි. මෙතන ද්විත්ව බන්ධනයක් දැම්මම මේක බන්ධන 3යි නෝ. මෙතන එක බන්ධනයක් දැම්මම මෙතන බන්ධන 3ත් හරි. N වඩා ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන මෙන්න ඉතුරු ඉලෙක්ට්‍රෝන යුග්මය. කාබන් වඩා නැහැ. N වඩා ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන මේ ඉතුරු ඉලෙක්ට්‍රෝන යුග්මය. මෙතන N වඩා ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන තව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ N වඩා කෙලවරේ ඇති N වඩා ඉලෙක්ට්‍රෝන 5න් එකක් බන්ධන තව 4ක් තියෙනවා. 2යි 2යි 4යි මේ ඉතුරු එක. N වඩා ඉලෙක්ට්‍රෝන 2යි 4යි මේ 2යි 6යි. මෙතනත් 2යි 4යි 6යි N වඩා. අෂ්ටකේ සම්පූර්ණ නැහැ. තව මෙතන N වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. 5න් මෙතන නම් 5න් 4යි මෙතන බන්ධනය හදලා ඉතුරු එක. මෙතන 5න් 3ක් බන්ධන තව දෙකක් තියෙනවා. අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් මෙයාට දායක කරන්න. දායක කරොත් මෙතන ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 8ක් වෙනවා. අෂ්ටකේ සම්පූර්ණ වෙනවා. අපි මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මය මෙතන දායක කරලා දායක බන්ධනයක් හදමු. දායක සහ සනුජ බන්ධනයක්. එතෙන්දී මෙතන ධන වෙනවා. දායකයා මෙතන ප්‍රතිග්‍රාහකයා ඍණ වෙනවා. එතකොට මේ තත්ත්වයට තේ n වඩා බන්ධන 4යි ඉලෙක්ට්‍රෝන 8යි අෂ්ටකේ හරි. මෙතනත් n වඩා ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 8යි අෂ්ටකේ හරි. බලන්න මේ කෙලවරේ ද්විත්ව බන්ධන දෙකක් දෙපැත්තේ තියෙන. ඒ කියන්නේ බන්ධන දිගවල සමානයි. ද්විත්ව බන්ධන. ඒ බන්ධන දෙකම එක වර්ගයේ. ඒ නිසා අපි නිර්මාණය කළා තියෙන්නේ ආසන වශයෙන් බන්ධන දිග සමාන අවස්ථා. මේ බන්ධන දිග සමාන අවස්ථා. ඒ නිසා අපි නිර්මාණය කර ඇති ව්‍යුහය වඩාත් සාධාරණයි, නිවැරදි විය යුතුයි. බලන්න නැවත චෙක් කරන්න. නැවත පරීක්ෂා කරන්න. බලන්න. නාඩිෂන් වටා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. 5න් 3ක් බන්ධන ඉතුරු දෙක. හරි. කාබන් වටා උපරිම වශයෙන් බන්ධන 4යි. නාඩිෂන් වටා උපරිම වශයෙන් බන්ධන 3යි මේ ඉතුරු ඉලෙක්ට්‍රෝන දෙක. නාඩිෂන් වටා මේ බන්ධන 4 හරියටම හරි අෂ්ටකේ සම්පූර්ණයි. මෙතන නාඩිෂන් වටා ඉලෙක්ට්‍රෝන 5න් 2යි 4යි ඉතුරු එක තමයි මේ බන්ධනය හදුවේ. මේ දායක බන්ධනය. දැන් සෑම පරමාණුවක්ම අෂ්ටක නියමයට එකගයි. දැන් බලමු ඊළඟ කොටස. මෙම අණුව සදා සම්ප්‍රයුක්ත වූ තුනක් අදින්. බලමු මේ තියෙන්නේ මේ ප්‍රභේදය. මේ ප්‍රභේදය අපි නිර්මාණය කරමු ඊළඟ එකේ NCN පරමාණු 3යි. NCN පරමාණු 3යි. එතකොට මෙම අණුව සදා සම්ප්‍රයුක්ත වූ තුනක් අදින. ඉහත එකෙහි අඳින ලද ව්‍යුහය හැර. එතකොට ඉහත එකෙහි අඳින ලද ව්‍යුහය කිව්වම මෙන්න මේ ව්‍යුහය තිබුණේ. ත්‍රිත්ව බන්ධන 1 ද්විත්ව බන්ධන 2යි. ත්‍රිත්ව බන්ධන 1 ද්විත්ව බන්ධන 2යි. මෙතන තිබුණේ ඉලෙක්ට්‍රෝන යුග්මය, මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගලයක්,
මෙතන ධන මෙතන ඍණ මේ විදිහට. අපි පිළිතුර වශයෙන් මේක ගන්න නැහැ. මේක නිර්මාණය කරේ මේක දිහා බලාගෙන ලියන්න ඕන නිසා මේක පිළිතුරක් නෙමෙයි. නැවත බලන්න. NCN ත්‍රිත්ව ඒක. NCN ත්‍රිත්ව ඒක බන්ධන එක සරකල් දෙකයි. ත්‍රිත්ව බන්ධන එක සරකල් දෙකයි. ඒ කියන්නේ NN අතර ද්විත්ව බන්ධන දෙකයි ධන ඍණ. NN අතර ද්විත්ව බන්ධන දෙකයි ධන ඍණ මෙතන යුගල් දෙකයි මෙතන යුගල් එකයි මෙතන යුගල් එකයි. එහෙම එන්නේ. ඔය තමයි අපි නිර්මාණය කරපු ව්‍යුහය. මේක දිහා බලාගෙන මේක හැර වෙනත් ව්‍යුහ තුනක්. දැන් බලන්න. මෙතන ඉලෙක්ට්‍රෝන 6යි මේ දෙක 8යි. මෙතනත් බන්ධන 4 8යි. මෙතනත් සංයුජතාව හරි. මෙතනත් සංයුජතාව හරි. මෙතනත් හරි. සේරම අෂ්ටක නියමයට එකකයි. දැන් අපි නිර්මාණය කරමු. මෙහෙම කරමු. මේ එකසර යුගලය මේ එකසර යුගලය මේ බන්ධනය මතට දාමු. දානකොට මේ බන්ධනය කඩවු මෙහෙම. එතකොට අපි ව්‍යුහය නිර්මාණය කරමු. පළමු ව්‍යුහය n මේ විදිහට. මේ විදිහට. මේවා හැමමයි. මේක සරකුල මෙතනට ආවම මේ නාඩිචන් මත දාන මෙතන ඍණ වෙනවා. මේ බන්ධනයක් හැදෙන අලුතෙන් ඒක බන්ධනේ දිත්ත බන්ධන වෙනවා. මේ එක සරයකේ පතිත වීම නිසා මෙතන ඒක බන්ධන අමතර තව බන්ධනයක් එනවා. මෙතන ධන වෙනවා මෙතන ඍණ වෙනවා. ආපහු මේ බන්ධනය කැඩවන්න මෙතන ධන වුණාම ධන ඍණ කැපලා යනවා. මෙතන ඍණ වෙනවා. ඒ කියන්නේ මෙතන ඍණ වෙනවා. ඒ කියන්නේ මෙතනට තව ඉලෙක්ට්‍රෝන යුගලයක් එනවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙහෙම. මෙතන ඍණ වෙනවා. දැන් බලමු අපි මේ එක සැරයක් මේ බන්ධනයේ මතරාව මේක ද්විත්ව බන්ධනයක් වුණා. මේ බන්ධනය කරනවා මෙතන ත්‍රිත්ව බන්ධනයේ ද්විත්ව බන්ධනයක් වුණා. මේ ඉලෙක්ට්‍රෝන වල මෙතන ආව මෙතන ධන මෙතන ඍණ. ධන දැම්මා ඍණ වෙනවා මෙතන. නමුත් මේ බන්ධනය කරනකොට ආපහු ධන වුණාම ධන ඍණ කැපෙනවා මෙතන ඍණ එනවා. මේ යුග්මයට අමතරව මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුග්මය මෙතනට එනවා. මේක ව්‍යුහය. දැන් අපි මේ ව්‍යුහය දිහා බලාගෙන තව ව්‍යුහයක් නිර්මාණය කරමු. අපි කරේ මේ ඉලෙක්ට්‍රෝන වල මේ පැත්තටනේ. මේ ඉලෙක්ට්‍රෝන වල අනිත් පැත්තට දාමු. එහෙමනම් මේ විදිහට ගමු. මේ ඉලෙක්ට්‍රෝන වල මේ පැත්තට. මේ පැත්තට. මෙහෙම. ඔය ආකාරයට. මේ විදිහට බන්ධන කැඩීම. මේ ඉලෙක්ට්‍රෝන වල මෙහාට. එතකොට අපි මේ n මේ ඉලෙක්ට්‍රෝන යුග්මය හැමමයි. මෙතන ත්‍රිත්ව බන්ධනය තියෙනවා. මේ කාබන් මේ C6n මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මෙහාට එන්නේ. nn ත්‍රිත්ව බන්ධනය. මෙතන ධන වෙනවා. ධන මෙතන ඍණ වෙනවා. ඍණ ධන කැපෙනවා. ආපව බන්ධනය කරනකොට ආපව ධන වෙනවා. මෙතන n මත ඉලෙක්ට්‍රෝන යුග්ම දෙකයි මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුග්ම එනවා එතනට. ඒතර ඉලෙක්ට්‍රෝන යුග්ම 3යි. මේ විදිහට. මෙතන ඍණ දෙක ආරෝපණය. බලන්න මේ ආරෝපණ වල එකතුව ධන දෙකයි ඍණ දෙකයි බිඳුවයි. මෙතන ආරෝපණ වල එකතුව ධන එකයි ඍණ එකයි බිඳුවයි. මෙතන ආරෝපණ වල එකතුව ධන දෙකයි ඍණ දෙකයි බිඳුවයි. එක සැර යුග්ම බලන්න 1යි 2යි 3යි 4යි යුග්ම 4යි. 1යි 2යි 3යි 4යි. මෙතන එක සැරයක්ම 1යි 2යි 3යි 4යි. ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී එකසර සහ බන්ධන සංයුජතා කවචය ඇති එකසර සහ බන්ධන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකතුව නියත වෙනවා. මෙතන බන්ධන 3යි මෙතන 3යි 6යි මේ එක බන්ධන දෙකයි 8යි. 8යි එකසර යුගල් 4යි. 4 3යි මෙතන 1යි. 8 4යි 12යි. මේක බලන්න 2යි 4යි 6යි 8යි බන්ධන 8යි. එක සැර යුගල් 2යි 10යි මෙතන යුගල් 2යි 12යි.
එක සරහා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව සංයෝජතා කවචයේ එක සරහා බන්ධන යුගල් වල එකතුව නියත වෙනවා. මේ එක සැරයක්ම මෙහාට යනකොට මේ බන්ධනය මෙහෙම කැඩුනා. මේ එක සැරයක්ම මෙහාට යනකොට මේ බන්ධනය මෙහෙම කැඩුනා. දැන් නිර්මාණ දෙකයි. දැන් අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මෙතනින්නේ පටන් ගත්තේ. මේ පැත්තට මේ පැත්තට. අපිට මෙතනින් පටන් ගන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙහාට. මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතනට එනකොට මේ බන්ධනය මෙහාට කැඩෙනවා. ඒ විදිහට. එමනම් බලමු ඊළඟ ව්‍යුහය. මේවා නිශ්චිතයි. N C CN ඔය දක්වා නිශ්චිතයි. දැන් මෙතන තමයි විපර්යාස වෙන්නේ. බලමු. මෙතන ත්‍රිත්ව බන්ධනයක් වෙනවා. මේ එක සැරයක්ම මේ බන්ධනය මතර එනකොට මෙතන ධන මෙතන ඍණ මේ ආරෝපණ දෙක කැපලා යනවා. මෙතන එක සැරයකලා ඉතුරු වෙන්නේ. මෙතන ධන වෙනවා මෙතන ඍණ වෙනවා. ආරෝපණ දෙකම කැපලා යනවා. මේ ද්විත්ව බන්ධනය මේ පැත්තට එනකොට ඒ කියන්නේ මේ විදිය දෙයක් කරන්න. මේ එක සැරයකලය මේ පැත්තට එනකොට මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මතර එනකොට මේ බන්ධනය මෙහෙම කඩනවා. ඒකයි කරන්නේ. මේ එක සැරයකලය මෙතෙන්ට එනකොට මේ අලුත් බන්ධනයක් හැදෙනවා. මෙන්න ඒ ත්‍රිත්ව බන්ධනය. මේ බන්ධනය කැඩෙනවා. කැඩුනම මේක ද්විත්ව බන්ධනය ඒක බන්ධනය වෙනවා. මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මයක් තිබුණා. ඒ යුග්මයට අමතරව තව යුග්මයක් කරනවා. මේ තමයි තවත් ආකාරයක්. දැන් මේ ව්‍යුහ තුනේ එන්න අතර ත්‍රිත්ව බන්ධනය තියෙන මේක විතරයි. දැන් අපිට බලන්න මේ වැඩේ කරන්න. අපිට මේ ව්‍යුහය දිහා බලාගෙන තව ව්‍යුහයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ එක සැරයකල මේ බන්ධනය මතර එනවා. මේ බන්ධනය මෙහෙම කඩනවා. බලන්න ඊළඟ අවස්ථාව. N ද්විත්ව බන්ධනය C ද්විත්ව බන්ධනය N ඒක බන්ධනය නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනය නයිට්‍රජන් මේ ටික එහෙමම ලියමු. මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මෙතනට එනවා. ඒතර එකක් ඉතුරු වෙනවා. මෙතන ධන වෙනවා. ධන ඍණ කැපලා යනවා. මෙතන ඍණ වෙනවා. ආපහු මේ බන්ධනය කරනකොට මෙතන ධන නිසා ධන ඍණ කැපලා යනවා. මෙතන ආපහු කෙලවරේ ඍණ වෙනවා. ඔය විදිහට. මෙතන ඍණ වෙනවා. මේ තව ලොයිස් ව්‍යුහයක්. මේ ලොයිස් ව්‍යුහ නිර්මාණය කිරීමේදී මේ ව්‍යුහ අතර මේ සම්බන්ධතාව ඉදිරිපත් කරන මේ විදිහට. මෙහෙම. දැන් මෙතන ත්‍රිත්ව බන්ධනය තියාගෙන මෙතනත් ඒක බන්ධනය තිබිච්ච එක ද්විත්ව බන්ධනය කරා. තව අපිට පුළුවන් තව නිර්මාණය කරන්න. මේ ඉලෙක්ට්‍රෝන යුගල ඊළඟ අවස්ථාව. මේ ඉලෙක්ට්‍රෝන යුගල මේ බන්ධනය මතර එනකොට මේ බන්ධනය මෙහෙම කඩනවා. ඒ නිසා තවත් ලුයිස් ව්‍යුහයක් මේක දිහා බලාගෙන බලමු අපි මේ පැත්ත නිර්මාණය කරන්න. මෙතන ත්‍රිත්ව මෙතන ඒක බන්ධනය. N ඒක මෙතන ත්‍රිත්ව ආපහු ඒක බන්ධන ආපහු ත්‍රිත්ව බන්ධන. මේ කෙලවරේ N මත ධන මෙතන න ත්‍රිත්ව බන්ධනය කාබන් සහ NCN NCN N අතර කෙලවරේ ත්‍රිත්ව බන්ධනය එහෙමමයි. N මත ධන මෙතන මේ ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතට පත්වීම නිසා
මේ ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මත පත්තු වීම නිසා මෙතන ත්‍රිත්ව බන්ධනයක් එනවා n මත ධන ලකුණක් එනවා. ත්‍රිත්ව බන්ධනය මේ බන්ධනය කැඩීම නිසා මෙතන ද්විත්ව බන්ධනය ඒක බන්ධනය වෙනවා. එතන ධන වෙනවා ධනයි මෙතනින් ආවම ඍණ වෙනවා ධන ඍණ කැපිලා යනවා. මෙතන තව ඍණ ආරෝපණයක් එනවා. ඉලෙක්ට්‍රෝන තව යුගලයක් එනවා. ඍණ දෙක වෙනවා. ඍණ දෙක ඔන්න ආකාරයට ලුයිස් ව්‍යුහ නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි ලුයිස් ව්‍යුහ නිර්මාණය කරා කිහිපයක්ම මෙම අණුව සඳහා සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න. සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනයි. මේ ව්‍යුහය අර අපි නිර්මාණය කළා 1 2 3යි 3යි 4යි 5 ඔබට කැමති ආකාරයට මේ ව්‍යුහ නිර්මාණය කරන්න පුළුවන්. බලමු ඊළඟ කොටසට යන්න. ඉහත එකෙහි අඳින ලද ලුයිස් ව්‍යුහය පදනම් කරගෙන පහත වගුවේ ඇති C සහ N පරමාණු වල මේවයි අංකණය කරලා තියෙන්නේ. ඔබගෙන් අහනවා ඒ පරමාණු වල පරමාණු වලට VSEP අරුගල් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය හැඩය මුහුම්කරණය මේවයි සඳහන් කරන්න කියලා. N පරමාණු 1 2 3 4 කියලා අංකණය කරලා තියෙන්නේ. 1 2 3 4. ඔබ දැක්කා මුල්ම ව්‍යුහේ මේ තියෙන මේ ව්‍යුහේ ආරම්භක නයිට්‍රජන් වල ත්‍රිත්ව බන්ධනය දකුණු පැත්තේ කෙළවරේ දෙන්නගෙම ද්විත්ව බන්ධන දෙක බැගි. මෙතන ත්‍රිත්ව බන්ධනයක් දාමු. මෙතන ද්විත්ව බන්ධන දෙකක් දාමු. ওই විදිහට තිබුණේ. එතකොට අපිට N C N ද්විත්ව බන්ධන මේ විදිහට. මෙතන එක සර යුග්මය. මෙතන තව එක සර යුග්මයක්. මෙතන ධන ඍණ මේකේ ඉලෙක්ට්‍රෝන යුග්ම දෙකක්. නැවත බලන්න. CN මේ CN වල ත්‍රිත්ව බන්ධනයයි එක සර යුග්මයයි. මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුග්මයයි දකුණු කෙළවරේ යුග්ම දෙකයි. දකුණු කෙළවරේ ඉලෙක්ට්‍රෝන යුග්ම දෙකයි. දැන් බලන්න මේ මුහුම්කරණය. මේ අවස්ථාව. මේ කෙළවර නාඩිජන් පරමාණුව N1 මේක N2 N3 මේක N4 බලන්න කාබන් වටා විකර්ෂණ එකක දෙකයි දෙපැත්තට තියෙන. බලන්න මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. ත්‍රිත්ව බන්ධනයක් එක විකර්ෂණ එකකයක්, ඒක බන්ධනයක් එක විකර්ෂණ එකකයක්. විකර්ෂණ එකක දෙක කියන්නේ VSEP යුගල් දෙකයි. යුගල් දෙක නම් මොහොම් කාක්ෂික දෙකයි. SP. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය යුගල් දෙකයි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීයයි. රේඛීය කාබන් වල බන්ධන ව්‍යාප්තිය ගත්තත් බන්ධන ව්‍යාප්තිය හැඩය ඒ කියන්නේ රේඛීයයි. N2 වටා විකර්ෂණ එකක ද්විත්ව බන්ධන එකයි එක බන්ධන එකයි මෙතන එක සර යුගලයි. විකර්ෂණ එකක එකයි මෙතන විකර්ෂණ එකක දෙකයි මෙතන විකර්ෂණ එකක එක සර යුගලයි. එතකොට විකර්ෂණ එකක තුනක් තියෙන වටා. N2 වටා විකර්ෂණ එකක තුනයි එහෙනම් මොහොම් කාක්ෂික තුනක් ඕන. sp2 මොහොම් කාක්ෂික තුන අවකාශ ව්‍යාප්තිය ත්‍රියානති තලීය ඒ වගේම n වටා බන්ධන ව්‍යාප්තිය n2 වටා බන්ධන ව්‍යාප්තිය එන්නේ
බන්ධන දෙක එක සැර එකයි. V shape නැත්නම් කෝනික. කෝනික. අය බලමු මේ අවස්ථාව N3. විකර්ෂණයක දෙකයි දෙපැත්තේ. ද්විත්ව බන්ධන දෙකයි. එක ද්විත්ව බන්ධනයක් එක විකර්ෂණයක එකක්. මේ ද්විත්ව බන්ධනය තව විකර්ෂණයක එකක්. විකර්ෂණයක දෙකයි දෙපැත්තට. මුහුම් කරන SP විකර්ෂණයක දෙකයි මුහුම් කාක්ෂික දෙකයි යන S එකයි P එකයි මුහුම් කරණය වෙන්න ඕනේ. මුහුම් කාක්ෂික දෙකක් හැදෙන්න. ඉලෙක්ට්‍රොනිකල් ජ්‍යාමිතිය යුගල් දෙකයි රේඛීයයි. බන්ධන ව්‍යාප්තියත් N3 වඩා රේඛීයයි. රේඛීය. දැන් බලමු ඊළඟ අවස්ථාව. ඉහත එකෙහි කොටසේ අඳින ලද ලුයිස් ව්‍යුහෙහි වැඩි විද්‍යුත් ඍණතාවක් ඇත්තේ N2 හෝ N3ට දැයි සඳහන් කරන්න. ඔබේ තෝරා ගැනීමට හේතු දක්වන්න. N2 සහ N3 බලමු අපි ව්‍යුහ නිර්මාණය කළා. N2 N3 මේ නයිට්‍රජන් පරමාණුව N2 මුහුම් කරණය මොකද්ද? N2 sp2 N3 මුහුම් කරණය මොකද්ද? sp ඒ මුහුම් කාක්ෂිකය මත විද්‍යුත් ඍණතාව වෙනස් වෙයි. මොකද N2 sp2 N3 sp N2 sp2 N3 sp මුහුම් කාක්ෂික වල S ගුණය. දැන් උදාහරණයක් හැටියට අපි මේ sp මුහුම් කාක්ෂිකය, මේ sp2 මුහුම් කාක්ෂිකය, මේ sp3 මුහුම් කාක්ෂිකය, sp sp2 sp3 මුහුම් කාක්ෂිකය විශාල වෙනකොට අවකාශී ව්‍යාප්තිය විශාල වෙනකොට බන්ධන දිග වැඩි වෙනවා. මේ පැත්තට මුහුම් කාක්ෂිකය අවකාශයේ ව්‍යාප්තිය විශාල වීම. නැත්නම් අවකාශයේ ව්‍යාප්තිය වැඩි වීම. මුහුම් කාක්ෂිකවල අවකාශයේ ව්‍යාප්තිය වැඩි. මුහුම් කාක්ෂවල අවකාශයේ ව්‍යාප්තිය වැඩි වේ. ඒ කියන්නේ විශාලත්වය වැඩි. විහිදෙන ප්‍රදේශය වැඩි. අවකාශයේ ව්‍යාප්තිය වැඩි වේ. එනිසා බන්ධන දිග වැඩි වේ. බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන දිග වැඩි වෙනකොට බන්ධන ඉලෙක්ට්‍රෝන ඒ නෂ්ටිය දෙසට, ඒ පරමාණු නෂ්ටිය දෙසට ආකර්ෂණය කිරීමේ හැකියාව අඩු වෙනවා. බන්ධන දිග වැඩි වේ. ඒ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන පරමාණුයේ නෂ්ටිය වෙත දක්වන ආකර්ෂණය අඩුවීම. බන්ධන ඉලෙක්ට්‍රෝන පරමාණුයේ නෂ්ටය වෙත දක්වන ආකර්ෂණ අඩුවීම. බන්ධන ඉලෙක්ට්‍රෝන නෂ්ටය වෙත දක්වන ආකර්ෂණ අඩුයි කියන්නේ එනිසා විද්‍යුත් ඍණතාව
විදුරණතාව අඩුවීම. විදුරණතාව අඩු වෙන හේතුවෙන්. දැන් බලන්න මුහුම් කාක්ෂිකවල S ගුණය මේකේ වැඩි. S එකත් එක්ක P කාක්ෂික දෙකක් මුහුම් කරන්ට සම්බන්ධ වෙනවා. එතන S ගුණය අඩු වෙනවා. S එකත් එක්ක P කාක්ෂික තුනක්. එතකොට විශාල ප්‍රදේශයක පැතිරෙනවා. S ගුණය අඩු වෙනකොට විදුරණතාව අඩු වෙනවා. කෙටියෙන්ම කියනවා නම් මුහුම් කාක්ෂිකවල S ගුණය අඩු වෙන විට විදුරණතාව අඩු වෙනවා. මේක තමයි වැදගත්ම වාක්‍යය. මුහුම් කාක්ෂිකවල S ගුණය අඩුවන විට S ගුණය අඩුවන විට මුහුම් කාක්ෂිකවල S ගුණය අඩුවන විට විද්‍යුත් ඍණතාව විදුරණතාව S ගුණය අඩුවන විට විදුරණතාව අඩු වෙනවා. මේ බලන්න SP SP2 SP3 දක්වා බැලුවොත් මේ පැත්තට S ගුණය අඩුවේ. S ගුණය අඩුවේ කියන්නේ විද්‍යුත් ඍණතාව අඩුවීම. විදුරණතාව අඩුවීම. දැන් ඔබ බලන්න S ගුණය වැඩි එක්කෙනාගේ තමයි විදුරණතාව වැඩි. මේ දෙන්නගෙන් S ගුණය වැඩි මේකේ SP වල. SP2ට වඩා SP වල S ගුණය වැඩි. S ගුණය වැඩි නම් N2ට වඩා N3 විදුරණතාව ඉහළ යනවා. එනිසා විදුරණතාව කාගේද වැඩි කියලා අපෙන් අහනවා. එවනම් පිළිතුර ලියන්න ඕනේ මේ විදිහට N2ද N3ද කියලා. විදුරණතාව විද්‍යුත් ඍණතාව N2ට වඩා මේ තියෙන්නේ N2 SP2 N3 SP3 N2ට වඩා N3 එහි වැඩිය. විද්‍යුත් ඍණතාව N2ට වඩා N3 එහි වැඩිය. මේ තමයි පිළිතුර. ඔබේ තෝරා ගැනීමට හේතු ලිවීමේදී N2 SP2 මුහුම් කරණය N3 SP මුහුම් කරණය SP2 වලට වඩා SP වල S ගුණය වැඩිය. එනිසා විද්‍යුත් ඍණතාව ඉහළයි. මේ තමයි විද්‍යුත් ඍණතා සංසන්දනය කිරීම කරේ අදාළ ප්‍රභේදයේ පරමාණු වල. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. බලන්න N1 මේ නාරිචන් පරමාණුව විකර්ෂණයක දෙපැත්තේ තියෙන්නේ. මේ නාරිචන් පරමාණුව මේ පැත්තේ එක විකර්ෂණයක එකයි මෙතන එක විකර්ෂණයක එක සැරයක් මේ SP මුහුම් කරන්නේ විකර්ෂණයක දෙකයි. දැන් මේ බන්ධන
සෑදීම සම්බන්ධව ප්‍රශ්න නිර්මාණය වීමේදී ඒවට පිළිතුරු ලිවීමේදී සෑම පරමාණුවකම මොහොම්කරණය අපි දැනගන්න ඕන. ඒ නිසා NC මේකට අවශ්‍ය නම් ව්‍යුහය අපිට N ත්‍රිත්ව බන්ධනය N N N මෙතන එක සැරේක්ම මෙතන ද්විත්ව බන්ධනය මෙතන ද්විත්ව බන්ධනයක් තියෙන ධන ඍණ මෙතන ඉලෙක්ට්‍රෝනිකල් හතරයි බන්ධන දෙක එක සර දෙකයි. නැවත බලන්න මෙතන ත්‍රිත්ව බන්ධනය මෙතන n වඩා ද්විත්ව හා එක බන්ධන මෙතන එක සැරේක්ම දෙකයි ධන ඍණ. දැන් බලමු මේ අවස්ථාවේ මේකේ විකර්ෂණ එකක මේ පැත්තට එකයි මේ පැත්තට එකයි දෙකයි sp මෙතන විකර්ෂණ එකක දෙකයි sp මෙතන විකර්ෂණ එකක තුනයි තිබුණේ 1 2 3 sp2 මෙතන විකර්ෂණ එකක දෙකයි sp මෙතන විකර්ෂණ එකක 1 2 3යි sp2 අංකණය කිරීම 1 2 3 4 1 2 3 4 දැන් අපි බලමු මේකේ n1c බලන්න මේ ව්‍යුහයේ සිග්මා බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක මොහොම් කාක්ෂික හඳුනා ගන්න තියෙනවා. එතකොට n1c කියන්නේ මෙතන n1 sp c වලත් sp sp රේඛීය අතිච්ඡාදන මේ සිග්මා බන්ධනය හැදෙන්නේ sp n1 වල sp කාබන වලත් sp රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය හැදෙන්නේ. ඊගාට cn2 මෙතන කාබන වල sp මෙතනත් මේ කාබන වල 1 2 3යි 1 2 3යි මෙතන එන්නේ sp2 බලන්න අපි සාකච්ඡා කළ ව්‍යුහයේ sp sp2 sp මේකත් sp මේක sp මෙතනත් sp sp2 sp මෙතන යුගල් 3යි sp2 sp මොහොම් කාක්ෂික 3ක් තියෙනවා මෙතන sp2 අනිත් ඒවා sp සේරම එමනම් පළවෙනි එකේ n1 c මෙයාගේ sp මෙයාගේ sp c n2 මේ සිග්මා බන්ධනය හැදෙන්නේ මෙයාගේ sp n2 වල sp2 ඊළඟ n2 n3 sp2 sp sp2 sp ඊළඟ n3 n4 කෙලවර මෙයාගේ sp මෙයාගේ sp2 sp මෙයාගේ sp2 මේ කෙලවර පරමාණුවක් නිසා n සඳහා මේ සිග්මා බන්ධනය සෑදීම සඳහා අවශ්‍ය නම් 2p කාක්ෂික ලියන්නත් පුළුවන් මේ කෙලවරට. ඒ වගේම මෙතන මේ cn බන්ධනය සඳහා n එක සඳහා sp මොහොම් කාක්ෂික වෙනකොට මේකට 2p ලියන්නත් පුළුවන්. මේකටත් 2p ලියන්න පුළුවන්.
මේ කෙලවරයකටත් දෙක පීලි යන්නත් පුළුවන් පරමාණු කාක්ෂිකය. අපි මේ සාකච්ඡා කළේ විවිධ ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීම. ඒ වගේම ඒ ලුයිස් ව්‍යුහ වල ඒ පරමාණු වල මුහුම් කරන අවස්ථා, ඒ වගේම පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්ති හැඩය, ඒ වගේම බන්ධන ව්‍යාප්ති හැඩය, දී ඇති පරමාණු වල VSEPR ඒකක සංඛ්‍යාව ගණනය කරන ආකාරය, මේ ආදී අභ්‍යාස කළේ. මේ සාකච්ඡා කළ අභ්‍යාස අනුව ඔබට මේ ඒකකය සම්බන්ධයෙන් දැනුම ප්‍රගුණ වේවි. ඒ නිසා ඔබේ අභ්‍යාස නැවත කළා ඔබේ දැනුම ප්‍රගුණ කරගන්න.